2021 10 දින උදෑසන ओम शांति लाभ ज्यादा मधुबन कार्य सुमिहिरी දරුවනි ඔබගේ බුද්ධිය නිරන්තරයෙන් ඥානය ආවර්ජනය කරමින් කාර්ය බහුලව තබා ගන්න. එවිට ඔබට සියලු කරදර වලින් නිදහස් වී සතුටින් සිටිය හැකි වේවි. ප්‍රශ්නය තමන් ශිව බාබාගේ අග්නි යාගයේ සේවකයින් ලෙස සලකන අයගේ ගති ලක්ෂණ මොනවාද? පිළිතුර බ්‍රහ්මාගේ කටින් ශිව බාබා කියන ඕනෑම දෙයක් ඕන් සැනකින් පිළිගන්නවා. ශිව බාබා කියන ඕනෑම දෙයක් පිළිගන්නවා යනු ශ්‍රීමත් පිළිපැදීමයි. ශ්‍රී ශ්‍රී ශිව බාබාගේ උපදෙස් පිළිපැදීමෙන් පමණයි ඔබ උසස් අය වන්නේ. උසස් වෙනවා යනු ජයග්‍රාහී මල් දාමේ කොටසක් වීමයි. ගීතය ඕම් නමෝ ශිවාය. ओम शांति। शिव परमात्मय शालिग्रामेन अमता कथा कराए। आध्यात्मिक पिया ඔය ආධ්‍යාත්මික දරුවන්ට පැහැදිලි කරයි. ඔබ මෙහි සිටිනා අතර තමන් ජීවාත්මයක් බව සැලකිය යුතු කියා ඔය දරුවන් දන්නවා. මේ මුළු ලෝකේම තමන් ජීවාත්මයක් කියා සලකන එකම එක මිනිසෙක්වත් නැහැ. ජීවාත්මයක් යනු කුමක්දයි කියා ඕන් දන්නේත් නැහැ. ඉතින් කොහොමද පරමාත්ම ජීවයක් ගැන දැනගන්නේ? සැබවින්ම ජීවාත්මයක් යනු කුමක්දයි යන පැහැදිලි කිරීම ඔවුන්ට ලැබෙන්නේ පරමාත්ම පියාගෙන්ම පමණයි. කිසිම දෙයක් නොදන්නා නිසා මිනිස්සු සිටින්නේ හරිම අසතුටෙන්. මෙම නාටකයේ මෙම ලෝක කල්ප වෘක්ෂයේ කාල පරාසය වසර 5000ක් බව ඔය දරුවන් දන්නවා. අඹ ඇටයකට කතා කරන්න පුළුවන් නම් තමන් ගසේ බීජය බවත් තමාගෙන් ගස මතුවන්නේ කෙසේද කියාත් එය පැහැදිලි කරાવી. නමුත් එය අජීවී. ඇත්තේ එකම එක ජීව ගසකි. ගසේ ආරම්භයේ සිට අවසානයේ දක්වා මුළු ඥාන සම්භාරයම ඔබට දැන් ලැබී තිබෙනවා. ඔබ දරනා උත්සාහයේ තරමට ඔබට එය අවබෝධ වෙනවා. පරමාත්ම පියා කියනවා මම මානව ලෝක ගසේ බීජයයි. සත්‍යයයි. සජීවී ජීවාත්මයයි. ආනන්දයේ ප්‍රතිමූර්තියයි. මා හඳුන්වන්නේ ඥාන සාගරය කියලයි. අශාරීරික කෙනාගේ ගුණ වර්ණනාව මෙයයි. පරමාත්ම පියාගේ ගුණ වර්ණනාව ඔහුටම ආවේනික වූවක් බව ඔබ දන්නවා. ලක්ෂ්මී හා නාරායන දේවතාවරුන් වුවත් ඔවුන්ටත් මෙම ඥානය නැහැ. ඔබ මෙම නාටක ඥානය ලබා තිබෙනවා. මේ ලෝකය කැරකෙන්නේ කෙසේද? දේවතාවරුන් නොපසු මෙම ඥානය ඔබ තුල නොරඳන්නේ ඇයි කියා ඔබ දන්නවා.
හරිම පුදුමයක්. ඔබලා මෙම නාටකේ නළුවන්ය. එහෙම නේද? නිර්මාණකරුත් නිර්මාණයේ මුල මැද හා අග ගැනත් ඔබ දන්නවා. ශුද්‍ර වංශයට හෝ දේවතා වංශයට මෙම ඥානය නැහැ. නොයෙකුත් උත්සව ගැන සඳහන් කරන්නාක්සේ මෙම ඥානයත් කාලාන්තරයක් තිස්සේ පැවත එන්නක් නොවේ. ස්වර්ණමය යුගයේ සිටිනා කිසිම කෙනෙක් මෙම උත්සවය ගැන නොදන්නා බව ඔබට දැන් තේරෙනවා. එහිදී ඔබ කිසිම දෙයක් සිහි කරන්නේ නැහැ. එහිදී ඔබ කරන්නේ රාජ්‍ය පාලනය කිරීම පමණයි. ඔබ සෑම කෙනෙකුගේම බුද්ධියේ අගුළු දැන් ඇරිලා. ප්‍රධාන නිර්මාපක, අධ්‍යක්ෂක හා ප්‍රධාන නළුවා ගැනත් ඔබ දන්නවා. එතරම් හොඳ ඥානයක් ඔබ ලබනවා. මෙම ඥානය නොදන්නා අය අඥානයින්ය. ඔබලා සිටියේ අඥානවයි. දැන් ඔබලා දේවතාවරුන් වෙමින් සිටිනවා. තම බුද්ධියේ මෙම දැනුම හිති කැවි කැවි තිබෙන අයට ලොකු සතුටක් දැනේවි. ඔබ හැරෙන්න වෙන කිසිම කෙනෙකුට මෙම ඥානය අවබෝධ කරගත නොහැකියි. පරමාත්ම දෙවි පියාණන් ලෝකයේ සියලු බල ඇති ඥානයෙන් පූර්ණවන්ත ඒකායන කෙනා කියා හඳුන්වයි. ඔහු ළඟ ඇති ඥානය කුමක්ද? සියලුම වේද ග්‍රන්ථ, ආගමික ග්‍රන්ථ හා ලෝකයේ මුල මැද හා අග පිළිබඳ වූ දැනුම ඔවුන්ට තිබෙනවා. ග්‍රන්ථවලවත් නිර්මාණයේ හෝ නිර්මාණකරු ගැන කිසිවක් සඳහන්ව නැහැ. මෙන්න මේ නිසා තමයි ඍෂිවරුන් හා සන්න්‍යාසීවරුන් නිර්මාපක හෝ නිර්මාණය ගැන කිසිවක් නොදන්නා බව සඳහන් කර ඇත්තේ. මෙය පැහැදිලි කර හැක්කේ ඒකායන කෙනාට පමණයි. ඉතින් වෙනත් කිසිවෙක් ඒ ගැන කියන්නේ කෙසේද? ඔය දරුවන් හැරෙන්න වෙන කිසිම කෙනෙකුට මෙම දැනුම දිය නොහැකියි. ඔබට දැනුම දෙන්නේ පරමාත්ම පියායි. ඔහු අතිශ්‍රේෂ්ඨයි. ධර්මදරයි. එවන් ඉහළ තත්ත්වයක් ඔබ ලබනවා. අසීමිත පියා ඔහුගේ දරුවන් වීමෙන් ඔබ මහා සතුටක් විඳිමින් සිටිය යුතුයි. ඔබගේ බුද්ධිය ඥානයෙන් පිරී යා යුතුයි. ඔබ නොදන්නා කිසිම දෙයක් නැහැ. ඔබලා දැන් මාස්ටර් ධර්ම දරයින් වෙනවා. තමෝ ප්‍රදාන් වී ඇති ජීවාත්මය පරමාත්ම පියා සිහි කිරීමෙන් සතෝ ප්‍රදාන් වේ. ක්‍රමානුකූලව ඔබෙන් ඇතැම් අයගේ බුද්ධිය තමෝ තත්වෙන් රජෝ වී ඇත. අනිත් අය රජෝ තත්වෙන් සතෝ වී ඇත. දැනට කිසිම කෙනෙකුට සතෝ ප්‍රදාන් බුද්ධියක් නැත. සතෝ ප්‍රදාන් වුණු පසු ඔබ කර්මාතීත වේවි. එවිට ඔබට පාලනය කිරීමට නව ලෝකයක් අවශ්‍ය වනවා.
මෙම යාග ගින්න අවසන් වේගෙන එන විට මුළු පැරණි ලෝකයම එයට බිලි විය යුතු වෙනවා. එවිට ඔබගේ ඉගෙනීමත් ඔබ දරනා උත්සාහයේ ප්‍රමාණයට අනුව අවසන්ව යාවි. පාසලක ශිෂ්‍යයන් තමන් විභාගයෙන් සමත් වුණු පසු ඊළඟ පන්තියට මාරු කරවන බව ඔබ දන්නවා. ඔබ ඔබගේ කර්මාතීත අවධියට පත්වුණු විට මෙම මරණීය දේශයෙන් අමරණීය දේශයට මාරු කෙරෙනවා. ඔබව මෙයින් යැවීමට තිබෙනා බව ඔබලා දන්නවා. පාරිශුද්ධත්වයට පත්වන ඔබලා අමරණීය දේශයට යාවි. මුලදී අප සාම දේශයේ වැසියන්ය. පසුව අපගේ චරිත කොටස රඟ දක්වමින් පැමිණ අමරණීය දේශයෙන් මරණීය දේශයට ළඟා වුණා. මෙම ඥානය ඔබගේ සිහියේ ඇති විට ඔබට සතුටින් සිටිය හැකි වේවි. ඥානයම හැරෙන්න වෙන කිසිම දෙයක් ඔබ සිතනා එකක් නැහැ. අපි දැන් හොඳින් ඉගෙනගෙන නව ලෝක පාලක වරුන් විය යුතුයි කියා ඔබ පහදා කියා දිය යුතුයි. මෙහි සිටින්නේ අපිරිසිදු ජීවීන් පමණයි. දේවතාවරුන් නැහැ. මිනිසුන්ගෙන් දේවතාවරුන් බවට ඔබලාව පත් කරවන්නේ කවුද? පරමාත්ම පියාට පමණයි එය කළ හැකි. දෙව්ලොව අනිවාර්යයෙන්ම පැවති බවත්, එහි ලක්ෂ්මී නාරායන රාජ්‍යයක් පැවති බවත් ඔබට දැන් කියා දිය හැකියි. ඒ ස්ථාපනය කළේ කවුද? දෙව්ලොව පරමාත්ම පියාණන් දේවතාවරුන් විසින් පාලනය කරන පාරාදීසිය ස්ථාපනය කළා. එහි වෙන කිසිම ආගමක් නැහැ. මේ ඉතාමත් විශාල අසීමිත නාටකයකි. ඔබලා සජීවී ජීවාත්මයන්ය. මෙම කසෙහි බීජය ඇත්තේ ඉහළින් බව ඔබ දන්නවා. පරමාත්ම පියා අවිනාශී වන අතර ඔබලාත් අවිනාශී. මුළු ගසම දැන් සම්පූර්ණයෙන්ම දිරාපත් වෙලා. මේ කාලයේදී සෑම මිනිසෙක්ම කටු වගේ වෙලා. මෙය කටු කැලයකි. සෑම කෙනෙක්ම එකිනෙකාට දුක් දී ගන්නවා. පරමාත්ම පියා උයන් පල්ලායි. ඔහුට බෝට්ටු කරු කියාත් කියනවා. ඔබත් ඔබගේ බෝට්ටුව පදවන ආකාරය ඉගෙන ගන්නවා. සෑම කෙනෙකුගේම බෝට්ටු එතර විය හැක්කේ කෙසේද කියා ඔබට පහදා දිය හැකියි. බෝට්ටුව ශරීරය නොවේ. ජීවාත්මයත් ශරීරයත් දෙකම එහි අන්තර්ගතයි. මගේ බෝට්ටුව එතර කරවන්නයි කියා ඔවුන් කියනවා. ජීවාත්මයත් ශරීරයත් දෙකම දැන් අපිරිසිදුයි. දැන් ඔබ එතර වන්නේ කෙසේද? කොහේටද යන්නේ? අශාරීරික ලෝකේ සූක්ෂම දනව්වේ හා
ශාරීරික ලෝකයේ ස්වර්ණමය යුගයේ සිට කලි යුග දක්වා සියලු රහස් ඔබ දැන් තේරුම්ගෙන සිටිනවා. ඉතින් ඔබ ඇයි මෙය ඔබගේ බුද්ධියේ රැඳෙන්නේ නැත්තේ? ඇයි ඔබට මෙය අමතක වන්නේ? මෙය නිතර නිතර ඔබගේ බුද්ධියේ කිති කැවෙමින් තිබෙනවා නම් ඔබට සතුටින් මෙන්ම කරදර වලින් මිදී සිටිය හැකි වේවි. බාබා ඔබව ආපසු ගෙන යාමට පැමිණ සිටිනා බව ඔබ දන්නවා. පරමාත්ම පියා තමා ළඟ ඇති ඥානය ඔබට දෙනවා. මේ සියල්ල පරමාත්ම පියා හැරෙන්න වෙන කිසිම කෙනෙකුට පැහැදිලි කළ නොහැකි. මුළුමනින්ම අලුත් කරුණුයි. අශාරීරික පියා ශාරීරික කෙනා හරහා ඔබට පහදා දෙනවා. ඔබගේ ශරීරය හරහා අසනා නිසා පරමාත්ම පියා ඔබවත් තමා හා සම කරවනවා. පරමාත්ම පියාගේ ගුණ වර්ණනාව කුමක්ද? ඔබගේ එයම විය යුතුයි. කිසිම වෙනසක් නැහැ. පරමාත්ම පියා කියනවා එකම වෙනස නම් මම ඉපදීම මරණය චක්‍රයට ඇතුළු වන්නේ නැහැ. නමුත් ඔබ පැමිණෙනවා. ඔබ මට ඥාන සාගරේ කියාත් සතුටු සාගරේ කියාත් කියනවා. එම නිසා මම අනිවාර්යයෙන්ම ඔබට දැනුම දෙනවා. මම සෑම කල්පයකදීම ඔබට යෙදෙනවා. තමන් අනිවාර්යයෙන්ම උපත් 84 චක්‍රයේ සිටි බවත් දැන් එහි අවසානයේට පැමිණ ඇති බවත් අවබෝධ කරගෙන සිටිනවා. එවිට පරමාත්ම පියා ඔබව පළමු අංකයට රැගෙන යනවා. ඥානය මෙයයි නේද? ඥානය ආදායම් මගකි. එකිනෙකාගේ ඉගෙනීමේ තරමට ඔවුන් ආදායම ලබාවි. මේ ඥානයේ සේම ව්‍යාපාරයකුත් වෙනවා. ඔබ බාබාට දෙන්නේ කසල පමණයි. කෙනෙක් මිය ගිය විට ඔහුට අයිතිව තිබූ සෑම දෙයක්ම පූජකවරයෙකුට බාර දෙනවා. මෙහිදී ඔබ තමා සතු සියල්ලම ජීවතුන් අතර සිටියදීම බාර කළ යුතුය. ඇත්තටම කියනවා නම් ඒ අදාළ වන්නේ මේ කාලයටයි. පරමාත්ම පියා කියනවා ඔබ සතු සෑම දෙයක්ම මරණයට පෙර බාබාට දී බාරකරුවෙක් පමණක් වන්න. නැතිනම් අවසානයේදී ඔබ සෑම දෙයක්ම සිහි කිරීමට ගනීවි. ධනවතුන් ඥානය ගන්නා එකක් නැහැ. ඔවුන්ගේ ධනය එක් උපතකට පමණයි. ඔවුන් ශරීර හලා දමා යාවි. තම තමන්ගේ කර්ම ගිණුම් වලට අනුව තමන් කොහේ උපදීදැයි කියා ඔවුන් දන්නේ නැහැ. තමන් කුමනාකාරයේ උත්සාහයක් දරනවාද එයට සරිලන ලාභයක් තමන් ලබනා බව ඔබ දන්නවා. මේ කාලයේදී සෑම කෙනෙක්ම භෞතික සේවාවන් කරනවා.
ආධ්‍යාත්මික සේවය ගැන කිසිම කෙනෙක් දන්නේ නැහැ. පරමාත්ම ජීවය පැමිණ මෙම ඥානය ඔබට කියා දෙනවා. ඔහු සතුටු සෛරයි. දුක නැති කර සතුට දානය කරන්නායි. මිනිසු ශිව ජයන්තිය සමරනවා. නමුත් මෙය ඔවුන්ගේ බුද්ධියට ඇතුළු වන්නේ නැහැ. බාබා නැවත අවුරුදු 5000කට පසුව පැමිණ මෙම ඥානය ඔබට දෙනවාය යන දැනුම දැන් ඔබගේ බුද්ධියේ තිබෙනවා. ස්වර්ණමය යුගයේ මෙය නැහැ. එසේනම් කලි යුගයේදී එය පැමිණෙන්නේ කෙසේද? තමන් ලක්ෂ්මී නාරායන වෙනුවෙන් දේවාල සදන්නේ ඇයි කියා ලෝකේ සිටිනා කිසිම කෙනෙක් දන්නේ නැහැ. ඔවුන් කවුරුන්ද? ඔවුන්ට ඒ රාජ්‍ය භාර කළේ කවුරුන්ද? එය ඔවුන්ගේ ක්‍රියාවල ඵලයයි. පරමාත්ම පියා මෙහි සිට කර්ම, විකර්ම හා අකර්ම ගැන ඔබට පහදා කියා දෙනවා. මේවා දේව වදන්‍ය. ආදී සනාතන දෙවි දේවතා ධර්මය ස්ථාපනය වුණේ ගීතාව මගිනුයි. එහි ජයග්‍රහණය ඉතාමත් කුඩායි. නමුත් ඒ සෑම කෙනෙක්ම මුක්තිය ලබනවා. ඔවුන් මහා භාරත යුද්ධය ගැන සඳහන් කර තිබෙනවා. ව්‍යසන ගණනාවක් සිදුවේවි. ස්වාභාවික ව්‍යසනත් සිදුවේවි. පැරණි ලෝකය විනාශ වේවි. එම බෝම්බ හරහා මිසයිලමයි. ඒ වගේම ඒ විනාශය සිදුවෙන කාලයේදීමයි පරමාත්ම දෙවියනුත් පැමිණ විනාශයේ ගිනිදැල් පතුරුවා රුද්‍රාගේ ඥාන අග්නියාගය නිර්මාණය කළේ. පරමාත්ම දෙවියන් යාග ගින්නක් නිර්මාණය කරන්නේ සාමය හා සතුට වෙනුවෙනි. කෙසේ වෙතත් දුක හා නොසන්සුන්තාවය අනිවාර්යයෙන්ම විනාශ කර දැමිය යුතුයි. මුළු ලෝකයම මෙම ඥාන දෙවියන්ගේ අග්නි යාගයට බිලි වේවි. මේ දේවල් ඔබගේ බුද්ධියේ තිබෙනවා. අපි බ්‍රහ්මින් වරුණුයි. අපි බ්‍රහ්මින් වරුන් ශිව බාබාගේ යාග ගින්නේ සේවකයන්ය. සැබවින්ම බ්‍රහ්මාගේ කටින් උපන් පිරිස අපි. පරමාත්ම පියා ඔහුගෙන් කටින් කියන ඕනෑම දෙයක් ඔය දරුවන් පිළිගත යුතුයි. අපි ශ්‍රීමත් පිළිපැදිය යුතුයි. ශ්‍රී ශ්‍රී ශිව බාබාගේ උපදෙස් පිළිපැදීමෙන් ඔබලා උසස් වන බව ඔබලා දන්නවා. පරම්පරා ගස රෝසරියේ බීජ වලින් සැදුනකි. දිගටම වැවෙන පරම්පරා ගසක් තිබෙනවා. බාබාම තමයි මෙම පරම්පරා ගස නිර්මාණය කළේ. එයත් පරම්පරා ගසකි. ඉහළින්ම අශාරීරික ශිව බාබා සිටින අතර පසුව ජීවාත්මයන් සිටිනවා. අශාරීරික පරම්පරා ගස පසුව ශාරීරික වෙනවා.
පළමුවෙන්ම සිටින්නේ ප්‍රජාපිතාය. මොහු ශාරීරික වන අතර ඔහු සූක්ෂමයි. ආධ්‍යාත්මික පියා පැමිණ ප්‍රජාපිතා බ්‍රහ්මා හරහා ඒ නිර්මාණය කරනවා. පැමිණ අපිරිසිදු ලෝකය පිරිසිදු කරන්නයි කියා ඉල්ලා සිටිනවා. සම්පූර්ණ ශූන්‍ය වී යාමක් කවදාවත් සිදුවන්නේ නැහැ. ලෝකයේ ඉතිහාසය හා භූගෝලය නැවත නැවතත් කැරකෙනවා. පැරණි ලෝකයේ පසුව අලුත් වෙනවා. ඔබලා දැන් නව ලෝකයේ සඳහා ඉගෙන ගන්නවා. අසීමිත පියා පමණයි ඔබට මෙම අසීමිත ඥානය දෙන්නේ. සීමිත උරුමයක් තිබිලත් ඔබ අසීමිත පියාව සිහි කරනවා. අහෝ දෙවියනේ කියා වුන් කියනවා. කෙනෙක් මිය යාමට සිටිනා විට මිනිසු ඔහුට දෙවියන්ව දෙවි පියාණන්ව සිහි කරන්නයි කියා කියනවා. එකෙන්ම පියවරුන් දෙදෙනෙක් සිටිනා බව ඔප්පු වෙනවා. සෑම ජීවාත්මයක්ම සහෝදරයින්ය. දුක නැති කර සතුට දානය කරන්නානනි, මුක්තිදායකයානනි, වඩිනු මැනව කියා කන්නලව් කරන්නේ ජීවාත්මයනුයි. අපව අපගේ නිවහනට ගෙන යන්න අපි අපේ නිවහන සිහි කරනවා. නමුත් මායා අපගේ තටු සිඳ දමා ඇති නිසා ආපසු යා ගත හැකි නොහැකිවයි සිටින්නේ. කිසිම කෙනෙකුට නිවස බලා ආපසු යා නොහැකි. ඔබ දැන් ඔබගේම ආලෝකය දල්වා ගත යුතුයි. පරමාත්ම පියා සිහි කරමින් සිටීමෙන් පහනට තෙල් වැටේවි. ආලෝකයේ මුළුමනින්ම නිවි යන්නේ නැහැ. කෙනෙක් මිය ගිය විට පහනක් පත්තු කරනවා. එම පහන නොනිවි තබා ගැනීමට නිතර තෙල්වත් කිරීමටම වෙනම කෙනෙක් සිටිනවා. නැතිනම් අඳුර පැතිරේවි. ඔබ දැන් යෝගා බලයෙන් තෙල්වත් කළ යුතුයි. එවිට ඝන අන්ධකාරයෙන් ආලෝකය මතුවේවි. එය දීපමාලාව වේවි. දීපමාලාව ඇත්තේ ස්වර්ණමය යුගයේයි. මෙහි නොවේ. සමරන සෑම උත්සාහයක්ම වැදගත්කම ඔබ තේරුම්ගෙන සිටිනවා. ඒ අය කිසිම දෙයක් තේරුම් ගන්නේ නැහැ. ඒ වුණත් රාකී උත්සවය ආදිය ඇත්තේ පාරිශුද්ධත්වයේ සැමරීමට බව ඔබලා දන්නවා. ඉතාමත් දක්ෂව ඔබ උන්නත ඥානය එන්නත් විදිය යුතුයි. තමන් ඉතාමත් පිරිහිණු පිරිසක්. පරමාත්ම පරම පියාටම පමණයි තමන්ව උසස් කළ හැක්කේ කියා ඔවුන්ට එවිට දැනේවි. පරමාත්ම පියා කියනවා මන්මනා බව තමෝ ප්‍රදාන්ව සිටි ඔබ සතෝ ප්‍රදාන් වේවි. ඊටමත් උපක්‍රමශීලීව ඊතලයේ විදිය යුතුයි. කතා කිරීමේ ඒ බලය ඔබට තිබිය යුතුයි. සියලු බල ඇත්තාගෙන් බලය ලබාගෙන ඔබ දැන් මායා දමනය කරනවා. රාජධානී වාසනාව
ඔබට දිනාගත හැකි වන්නේ එවිට පමණයි. පරමාත්ම පියා හැරෙන්න වෙන කිසිම කෙනෙකුට ඔබට එය දිනා ගැනීමට දිරිගැන්විය නොහැකි. පරමාත්ම පියා කියනවා, දරුවනි බලන්න, ඔබ සිටිය තත්ත්වයෙන් මා ඔබව පත් කරවන තත්ත්වය දෙස. එවන් පියෙක්ව ඔබ අනිවාර්යයෙන්ම සිහි කළ යුතුයි. එවිට ඔබගේ පාප දුරු වී යාවි. පරමාත්ම පියා කියනවා, නිරන්තරයෙන් මා සිහිපත් කරන්න. ඔබගේ අවසන් සිතුවිල්ල ගමනාන්තය තීරණය කරાવી. ඔබ සිතනා දේ ඔබට ඔබ පත්වනවා. එම නිසා පරමාත්ම පියා කියනවා, මා සිහිපත් කිරීමෙන් ඔබත් ඒ තත්වයට පත්වේවි. සිහි කිරීමෙන් ඔබගේ පාප දුරු වී ඔබ නිවහන බලා යාවි. මෙම ඥානය ඔබගේ ආදායම් මගයි. නිරෝගී සුවය හා ධනය ඇති තැන සතුටක් තිබෙනවා. එහිදී ඔබලාට දීර්ඝායුෂ ලැබෙනවා. ක්‍රිෂ්ණාට යෝගේශ්වර කියා කියන්න බෑ. යෝගේශ්වර ඔබලායි. ඊශ්වර දෙවියන් ඔබට යෝගාව කියා දේ. මෙය රාජයෝගාවයි. යෝගාවේ සිට ඔබ අධිරාජ්‍ය වාසනාව දිනා ගන්නවා. දෙවියන් ඔබට යෝගා උගන්වා රාජධානී වාසනාව හිමි කර දෙනවා. කවුද රාජධානිය දුන්නේ? පරමාත්ම පියායි. පරමාත්ම පියා කියනවා, ඇල්ෆා සිහි කරන්න. පරමාත්ම පියාවත් ඔහුගේ උරුමයක් සිහි කරන්න. එවිට ඔබගේ පාප දුරු වී යාවි. මේ ඊටමත් පහසුයි. ඔබගේ බුද්ධියේ මහා ඥාන ස්කන්ධයක් තිබෙනවා. දෙවියන්ගේ දරුවන් මාස්ටර් දෙවි වරුන්ය. පියා සමග මෙහිම අසුන්ගෙන සිටිය නොහැකි. ඔබගේ චරිත කොටස රඟ දැක්විය යුතුයි. ඒ සියල්ල කරද්දී ඔබ ජීවාත්ම අවධානයෙන් සිටිය යුතුයි. අච්චා සුමිහිරි ආදරණීය බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණු දරුවන්ට ඔබගේ මව, පියා, බාප් දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර. ආධ්‍යාත්මික දරුවන්ගෙන් ආධ්‍යාත්මික පියාට නමස්කාර. ධාරණය සඳහා සාරාංශය. 1. පරමාත්ම පියා විසින් ඔබට දෙන ඥානය නිරන්තරයෙන් ආවර්ජනය කරන්න. නොනවත්වාම උපක්‍රමශීලීව අන් අයට කතා කරන්න. ලොකු සෙනෙහසකින් පැහැදිලි කරන්න. 2. ජීවතුන් අතර සිටියදීම තමා සතු සෑම දෙයක්ම පරමාත්ම පියාට දෙන්න. බාරකරුවෙක් වී එකම එක පරමාත්ම පියාව සිහි කරන්න. වරදානය ඔබ අධිකාරීත්වයේ ප්‍රතිරූපයක් වී
ඔබගේ වඩා ශ්‍රේෂ්ඨ තත්ත්වයේ කුල්මත් බවින් බොහෝ ජීවාත්මයන්ට යහපතක් සිදු කරත්වා. අපි සර්ව බලධාරියාගේ දරුවන්. ශ්‍රේෂ්ඨම තත්ත්වය මෙයයි. මෙම තත්ත්වයේ කුල්මත් භවයේ සිටින්න. එවිට මායා මත ඇති යැපීම් අවසන් වේවි. මෙම අධිකාරීත්වයේ ප්‍රතිරුවක් වීමෙන් ඔබට ඕනෑම ජීවාත්මයකට යහපතක් සිදු කළ හැක. මෙම කුල්මත් බව නිරන්තරයෙන් ඇති අය රාජධානියේ උරුමය සදාකාලිකව හිමි කරගනී. නිරන්තරයෙන් මෙම අධිකාරීත්වය තබා ගන්න. එවිට ලෝකය ඔබ ඉදිරියේ හිස නමයි. ඔබට කිසිවෙක් ඉදිරියේ හිස නැමිය නොහැක. පාඨය කරවන්හාර් සියලු දෙනා දිරිගන්වන කෙනා. පියාගේ අවධානයෙන් මගේ යන අවධානය අවසන් කරන්න. ඕම් ශාන්ති.